ආයිබෝන් කියලා පිළිගන්නවා SNMTV රිවියස් විතින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකට. ඉතින් අද අපි රීකැප් කරන්න යන්නේ 2022 අප්‍රේල් රිලීස් වුණ තලපති විජයගේ අලුත්ම බ්ලොක්බස්ටර් හිට් මූවි එක වෙන බීස් ෆිල්ම් එකයි. ඉතින් මූවි එක ගැන කෙටි හැඳින්වීමක් කරොත් ඉන්දියාවේ තියෙන ලොකු shopping mall එක ත්‍රස්තවාදීන් වගේ hijack කරනවා. ඉතින් මේ shopping mall එකේ අහම්බෙන් වගේ ඉන්දියාවේ raw agent කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ හීරෝ තලපති එහෙම නැත්නම් වීර රාඝවන්. ඉතින් අපි බලමු අපේ වීරට මේ ත්‍රස්තවාදීන්ගේ shopping mall එක බේර ගන්න පුළුවන් වෙයිද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ෆිල්ම් එක පටන් ගද්දී අපිට පෙන්නනවා රාජස්ථාන වල නිවාස සංකීර්ණයක බාත්රූම් එකක මිනිහෙක් නනා ඉන්නවා. එතන යටින් ඉඳන් සෝල්ජර්ස්ලා වගේක් බෝම්බ දාලා අර මිනිහව අල්ලා ගන්නවා. මෙයාලා මේ මිනිහව අල්ලගන්නේ උමාර් ෆාරූක් කියන ලොකු ත්‍රස්තවාදී එනතන දැනගන්න. ඒ සීන් එකෙන් පස්සේ අපිට පෙන්නනවා පොඩි නගරයක සැනකෙලියක් වගේ තැනක ළමයෙක් බැලුන් එකක් පස්සේ දුවනවා. ඒක අපේ හීරෝ වීර රාඝවන් එහෙම නැත්නම් තලපති අල්ලගෙන ගෑනු ළමයට දෙනවා. ඒත් ඒ බැලුම පිපුරනවා. ඊට පස්සේ අපේ වීරා මන් මෙතෙන් ඉඳන් තලපතිට වීර කියලා කියන්න. හරි. අපේ වීර ඊට පස්සේ මේ පොඩි ළමයාට බැලුන් දෙකක්ම අරගෙන දෙනවා. පේන විදිහට වීර මේ ගෑනු ළමයාගේ අම්මවත් දන්නවා. ඊට පස්සේ වීරට කෝල් එකක් එනවා. වීරට මේ කෝල් එක එන්නේ ඉන්දියාවේ ආමි බේස් එකකින්. එහෙන් කියනවා ඒගොල්ලොන්ගේ ප්ලෑන් එක වෙනස් කරන්න වෙනවා. උමාර් ෆාරූක්ගෙන් ත්‍රස්තවාදිය හෙට නෙමෙයි එයා දැනටමත් ඇවිල්ලා ඉන්නේ. එයා පැය භාගකින් විතර යනවා. ඒ වගේම උමාර් ෆාරූක් ඉන්න බංගලාවේ ඉන්දියන් ඔත්තුකාරයෙක් ඉන්නවා කියලා දැනගෙන මුළු බංගලාවෙම ආරක්ෂාවත් වැඩි කරලලු. ඒ නිසා වීරට මේ මිෂන් එක නවත්තන්න කියලා ඉන්දියන් ආමි බේස් එකෙන් කියනවා. ඒත් වීර මාරම මාස් විදිහට කියනවා එයා මාස 3ක් මේ මෙහෙයුමට මහන්සි වුණා. මම මගේ උපරිමයම කරනවා මේ මෙහෙයුම ඒ විදිහටම වෙනවා. බංගලාවේ ඉඳන් මීටර් 50ක් දුරින් ඉන්න මිනිසුන් අයින් කරන්න කියලා. ඊට පස්සේ වීර මෝටර් බයික් එකකින් මේ බංගලාවට යනවා. මෙයායි බංගලාවට යද්දි එතන උමාර් ෆාරූක් ගෑ ඉන්නවා. වීරයාගේ බෑග් එකෙන් ජෑම් එකක් අරන් අහල පහල ඔක්කොම ෆෝන් වල සිග්නල් නැති කරනවා. වීරයා කරන දේවල් ඔක්කොම දෙමළෙන් ගෙන්වෙත් මේ ත්‍රස්තවාදීන්ට දෙමළ තේරෙන්නේ නැහැ. මොකද මෙයාලා දන්නේ හින්දි විතරයි. කොහොම හරි මේ ජෑම් එක වීර දාපු නිසා ඒක ත්‍රස්තවාදීන්ට තරහ ගිහින් වීරට තුවක්කුවක් දික් කරනවා. වීර කඩුවක් අරන් මෙයාගේ අත කපනවා. ඊට පස්සේ තුවක්කුවක් අරන් ඊතර වටේම ඉන්න අහිටත් විඩි තියනවා. ඊට පස්සේ මේ බංගලාවේ එළියට බෝම්බ එහෙම දාලා වටේම ඉන්න ත්‍රස්තවාදීන්ව මරලා මේ විදිහට මේ වටේම ඉන්න හතුරු ටික මරලා වීර කාමරයකට යනවා. එතන ත්‍රස්තවාදයක ලොකු තුවක්කුවක් තියන් ඉන්නවා. එයාවත් මරලා ඒ ලොකු ගන්න එකත් වීර ගන්නවා. ඒත් එක්කම උමාර් ෆාරූක් බංගලාවෙන් යන්න එයාගේ කාර් එකට යනවා. වීර අර කාමරේ ඉඳන් අර ලොකු ගන්න එකෙන් උමාර් ෆාරූක්ගේ කාර් එකට පේන්නේ නැති වෙන්න වෙඩි තියලා උමාර් ෆාරූක්ව අල්ල ගන්නයි යන්නේ. වීර එකයි ඉස්සෙල්ලා කිව්වේ මීටර් 50ක් දුරින් ඉන්න මිනිස්සුන් අයින් කරන්න කියලා. දැන් වීර ආමි බේස් එකෙන් අහනවා පාරේ මිනිස්සු නැද්ද කියලා. ඒත් ඒ ළඟම වීර අර බැලුන් එක දුන්න ගෑනු ළමයා ඉන්නවා. ඒත් ආමි බේස් එක හිතනවා මේ මෙහෙයුම දැන් කරන්නම වෙනවා නැත්තම් උමාර් ෆාරූක්ව අල්ලන්න ආයි විදිහක් නැහැ කියලා. ඒ නිසා මෙයාලා කියනවා වීරට ඒ පැත්තේ කවුරුත් නැහැ කියලා. ඉතින් වීරත් අර ලොකු ගන්න එකෙන් විඩි තිනවා. ඊට පස්සේ උමාර් ෆාරූක්ව අහු වෙනවා. වීර දකිනවා අර එයා අරන් දුන්න බැලුන් දෙක පාවෙනවා කියලා. වීර යනවා. ඉතින් මේ ඩැමේජ් එක වෙච්ච තැනට එයා යනකොටත් වීර දකිනවා අර ළමයා මැරිලා ඉන්නවා කියලා. වීර ගොඩක් දුකින් වගේ ඉන්නේ. එයා ගතින් මේ ළමයා මැරුණා කියලා හිතලා ඊට පස්සේ මූවි එකේ ටයිටල් එක බීස්ට් කියලා දානවා. මාස 11කට පස්සේ අපිට පෙන්වනවා වීර මානසික රෝගවලට බෙහෙත් කරන ડોක්ටර් කෙනෙක්ව ගිහින් හම්බ වෙනවා. ඒ ડોක්ටර් ගාවට අපේ වීර ගොඩක් වතාවල් ගිහින් තියෙනවා වගේ පේන්නේ. ඒ ડોක්ටර් කියනවර මැරිච්ච ළමයට වටයි සම්බන්ධයක් නැහැ. මං කීපාරක් එක කිව්වද පේන විදිහට වීර මෙහෙම ඇවිත් මේ ડોක්ටර්ට මාර වදයක් දීලා තියෙන්නේ. මේ වීරගේ වදේ නිසා මේ ડોක්ටර් තව මානසික ડોක්ටර් කෙනෙක් ගාවට යනලු බෙහෙත් ගන්න. කොහොම හරි මේ ડોක්ටර්ට ඕන වීරට කෙල්ලෙක් සෙට් කරලා දීලා වීරගේ කරදරෙන් බේරෙන්න. ඒ නිසා වීරවත් එක්කම මේ ડોක්ටර් වෙඩින් එකකට යනවා. එහිදී තමයි වීරට කතාවේ හීරෝයින් ප්‍රීතිව හම්බ වෙන්නේ. ප්‍රීති ඊළඟ මාසේ බඳින්න ඉන්නේ. ඒත් එයාගේ බොයිෆ්‍රෙන්ඩ්ට කැමති නැහැ. ඒ නිසා වීරව පෙන්නලා මේ බලන්න මෙයාගේ මගේ උස ගාන්ට තියෙනවානේ මෙහෙම බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක්වයි මට ඕනේ කී එයාගේ යාළුවන්ට කියනවා. වීර ප්‍රීතිට පොඩි විහිළුවකුත් දාලා එතනින් ගියා. ඊට පස්සේ ප්‍රීති සින්දුව ගන්න නටන්න ගත්තා. වීරත් එයත් එක්ක නටන්න ගත්තා.
මෙම නට එද්දි වීරට හැනවා පොඩි ළමෙක් කෑ ගහනවා වගේ වීර එතනට ගිහින් බලද්දි මිනිස්සෙක් පොඩි ළමයෙක් උඩ දදා සෙල්ලම් කරනවා. වීරට ඒකට තරහ ගිහින් අර මිනිස්සයාට ගහලා ඒ ළමයාව අල්ල ගන්නවා. ඉතින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා වීරයි ප්‍රීති කතා කර ඉන්නවා. ප්‍රීති වීරට කියනවා මේ මිනිස්සයා එයාගේ ළමයා එක්ක සෙල්ලම් කර හිටියේ ඔයාට මොකද ඒකට තරහ ගියේ කියලා. ඒ මිනිස්සයාට ගහපු පාරට ඒ මිනිස්සයා ලෝරිය එක හැප්පුණා වගේ විසික්ුණේ කියලා වීරට කියනවා. වීර කියනවා කාගේ ළමයා වුණත් මොකෝ ලිස්සලා බිම වැටුණා නම් ළමයිගේ කේස් එකේදී ගොඩක් සීරියස් වෙන්න ඕනේ නැත්තම් මට තරහ යනවා කියලා. ප්‍රීති කියනවා ටික අමාරු කාර්යයක් වගේ හිත ඇදගන්න විදිහට ඉන්නවා ඒ වගේම හැන්සමුත් එක්ක. කලින් මොනවාද කරේ කියලා අහනවා. වීර කියනවා රෝ එකේ හිටියේ කියලා. ප්‍රීති අහනවා කසාද බැඳලාද කියලා. එතකොට වීර කියනවා ඇයි දන්නේ නැහැ ඒත් එහෙම මුකුත් උනේ නැහැ කියලා. ප්‍රීති අහනවා එහෙනම් ආදරය කරොත් ආදරය කරනවාද කියලා. වීර අහනවා කාටද කියලා. එතකොට ප්‍රීති කියනවා මට කියලා. වීර එකපාරටම කලබල වෙලා වගේ අහනවා ඒ මොකද ඔය වගේ එකක් ටිකක් කතා කරලා අඳුරගෙන එහෙමනේ කියන්නේ. ඔහොම ඉක්මනටම කියනවාද කියලා. ප්‍රීති කියනවා එතකොට ඒවට මට වෙලාවක් නැහැ මං දැන්ටම ජීවිසරන් ඉන්නේ මං බඳින්න ඉන්න කෙනාට මං පොඩ්ඩක්වත් කැමති නැහැ. එයා මාර වදයක් දෙන්න මං ඔයාට කැමතියි ඔයා මට කැමතිද කියලා අහනවා. එතකොට වීර කියනවා ඒ වගේ පේන්නේ කියලා. ඊට පස්සේ ප්‍රීති අහනවා එහෙනම් මගේ ඔෆිස් එකට බැඳෙනවාද කියලා. වීර අහනවා අයියන ඔච්චර හදිසියක් තියෙන්න කියලා. ප්‍රීති කියනවා මට වෙලා නැහැ කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා ප්‍රීතිගේ ඔෆිස් එක. ඉතින් ප්‍රීති වැඩ කරන්නේ සිකියුරිටිලා පුහුණු කරන තැනක. ඒත් හොඳම සීන් එක තමයි මෙතන ආරක්ෂාවට ඉන්න සිකියුරිටිත් හොඳටම නිදි. කොටිම මේක ඉන්න සිකියුරිටි කෙනෙක්වත් සිකියුරිටිට හරියන්නේ නැහැ. මොකද කිව්වොත් මෙතන ඉන්න ගොඩක්ම වයසට ගිය කට්ටිය. ඉතින් මෙතනට වීර ආවට පස්සේ මෙතන ඉන්න බොස් වීරව හැල්ලු කරලා වීරට ඇඟිල්ලක් දික් කරනවා. ඉතින් මේකෙන් තරහ යන වීර මේ බොස්ස උස්සලා මෙයාට ගහන්න යනවා. ඊට පස්සේ ප්‍රීති කියන හින්දා මේ බොස්ස වීර බිමින් තියනවා. ඊට පස්සේ මේ බොස් වීර වෙතන වැඩට ගන්නවා. ඊළඟ සීන් එක අපිට පෙන්වන්නේ ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ මීටින් එකක් අරන් ඉන්නවා. ඉතින්දී මේගොල්ලෝ කියනවා දකුණු ඉන්දියාව ලොකු ත්‍රස්ත ප්‍රහාරයක් වෙන්න තියෙනවා කියලා. අපේ බුද්ධියංශ කිව්වා ඒත් එක හයිජැක් එකක්ද බෝම්බ පිපුරුමක්ද පැහැර ගැනීමක්ද කියලා අපිට තාම ආරංචි වෙලා නැහැ කියලා. මෙතන ඉන්නව ඇමති කෙනෙක් ඇත්තටම මේ ඇමතිත් අර කිව්ව පහර දීමට හවුල් කෙනෙක් මේ ඇමති බාත්රූම් එකට ගිහින් අර ත්‍රස්තවාදීන්ට කියනවා මිනිස්සු ඉක්මනට ඔයාලගේ වැඩේ ඉක්මන් කරන්න මොකද බුද්ධියංශය දැනගෙන ඔයාලා ඇවිල්ලා කියලා මතකනේ මේ වැඩෙන් ප්‍රතිඵල දෙකක් තියෙන්න ඕනේ එකක් තමයි ඔයාගේ නායකයව හිරෙන් එළියට ගන්න එක අනිත් එක තමයි මගේ නම අපේ පක්ෂෙන් ඊළඟ අගමැතිගේ නම විදිහට දාන්න ඕනේ වීර පැත්තට හැරුණොත් වීරගේ බොස් මම මෙතින්දා වීරගේ බොස්ට බොස් කියලාම කියන්න මේ බොස් තමයි ඊස්ට් කෝස්ට් මෝල් කියන shopping mall එකේ සිකියුරිටි දාන කොන්ට්‍රැක්ට් එක බාර අරගෙන තිබ්බේ. ඒත් අපි දන්නවනේ මේ බොස්ගේ සික්ක මහත්තයාලා වැඩ ඒ හින්දා කොන්ට්‍රැක්ට් එක කැන්සල් කරලා දැන් මේ බොස් මෝල් එකේ මැනේජර් හම්බෙලා ඒ කොන්ට්‍රැක්ට් එක කරගන්න විදිහට කතා කරගන්න මේ මෝල් එකට යනවා. මෙයා එක්ක වීරයි ප්‍රීතිය තව සිකියුරිටි කෙනෙකුත් එනවා. ඒ මේ මෝල් එකේ ලිෆ්ට් එක වැඩ කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි එක්සකලේටර් එක වැඩ කරන්නේත් නැහැ. තම මේ මෝල් එකේ ඉන්ටර්නෙට් උත් වැඩ නැහැ. ඒ විතරක් නෙමෙයි මෙහෙන් සිකියුරිටිත් කලන්තේ දාලා වගේ හිටියේ. මේ හින්දා වීරට පොඩි සැකයක් ඇවිල්ලා පොලිසියට කෝල් කරනවා. ඒත් ඒ වෙලාවෙම වීරගේ ෆෝන් එකෙත් සිග්නල් යනවා. මේ අතර ප්‍රීතිගේ එක්ස් බෝයිෆ්‍රෙන්ඩ් ප්‍රීතිව හොයාගෙන මෝල් එකට ඇවිත් මෙයා තනියෙන් නෙමෙයි ඇවිත් ඉන්නේ වීරව මරන්න කියලා මැරේ දෙන්නෙකුත් එක්කගෙන තමයි මෙයා ඇවිල්ලා ඉන්නේ. මේ අතර මෝල් එකේ ඉන්නවා තව නත්තල් උත්සවයකට ගහක් හයි කරන්න ඇවිල්ලා ජැකුයි ජිලුයි කියලා හාදෙව දෙන්නේ. ඒ දින ළඟින් වීර යද්දි මේ ජැක් කියන කෙනා වීරට පොඩි සද්දයක් දානවා. වීරට තරහ ගියාට වීර එතනින් යනවා. මේ වෙලේ ප්‍රීතිගේ එක්ස් බෝයිෆ්‍රෙන්ඩ් ප්‍රීතිට වද දෙනවා. ඒත් වීර මේ වෙලේ ලොකු ප්‍රශ්නයක් ඉන්නේ. ඒ තමයි මේ මෝල් එකේ තත්ත්වය. අර මැරියෝ දෙන්න ඇවිත් වීරව අල්ල ගන්නවා. ඒත් වීර ඒ දෙන්නව ගණන් ගන්නවත් නැහැ. වීරට තේරෙනවා මෝල් එක හයිජැක් කරන්න යන්නේ කියලා. වීර එක හිතද්දි මර නත්තල් උත්සේට අපු නත්තල් සීල වගේ ඇඳන් ඉන්නයි වෙඩි තියන්න ගන්නවා. දැන් මෝල් එකේ ඉන්න ඔක්කොම මිනිස්සු බිම වාඩි කරවනවා. අපිට මෙතෙන්දි පෙන්නනවා අමුතු වෙස්මෝනක් දාගෙන ඉන්න කෙනෙක්. මෙයා තමයි මේ ත්‍රස්තවාදීන්ගේ නායකයා. කොහොම හරි වීරයි ප්‍රීති බොසුයි අර සිකියුරිටි ප්‍රීතිගේ එක්ස් බෝයිෆ්‍රෙන්ඩ්ුයි අර මැරියෝ දෙන්නයි මෝල් එකේ බාගෙට හදලා තියෙන කඩේකට ගිහින් හැංගෙනවා. අර ත්‍රස්තවාදී නායකයා මාධව සින් කියන රජේ ලොක්කෙට්ට කෝල් කරලා කියනවා අපි ISIS එකෙන් අපි ඊස්ට් කෝස්ට් මෝල් එක හයිජැක් කරා කියලා. ඊට පස්සේ සීන් එක අපිට පෙන්නනවා එක්කෙනෙක් ඒ තමයි අල්තාෆ්. මෙයා ත්‍රෝ එකේ වැඩ කරන කෙනෙක්. මෙයා තමයි මේ හයිජැක් කරපු අයගෙන් එන පණිවිඩ එහෙම අරගෙන ඊට පස්සේ කරන්න ඕන දේ මොකක්ද කියලා කියන්නේ.
ඉතින් ඔයාලා මනි හයිස්ට් බලලා තියෙනවා නම් ඒකේ රැකල්ට සමාන චරිතයක් තමයි මේ අල්තාෆ්. ඉතින් අල්තාෆ් කියනවා මෝල් එකේ ඉන්න හැමෝගෙම විස්තරයට ඕනේ කියලා ඒත් එක්ක මෙතනට ත්‍රස්තවාදීන්ට උදව් කරන ඇමතියක් එනවා. ඇමතියාගේ දුවයි නෝනයි මේ වෙලේ ඉන්නෙත් මේ shopping mall එකේමයි. කොහොම හරි ඇමතියා දැන් කියනවා යාගේ දුවයි නෝනයි විතරක් නෙවෙයි මෝල් එකේ ඉන්න ඔක්කොම යාගේ සහෝදර සහෝදරියෝ වගේ ඒ ඔක්කොම අය බේර ගන්න යා පණ උනක් දෙනවා කියලා. මේ අතර වීරර බාගෙට හදපු කඩේ ඇතුලේ හැංගිලා ඉන්නවා. වීර මෙයා එක්ක ඉන්න අනිත් අයට කියනවා මොනවා වුණත් අපි මෙතනින් එළියට යන්නේ නැහැ. අපි අපේ ආරක්ෂාව ගැන විතරයි හිතන්න ඕනේ. අනිත් අය බේර ගන්න එක රජයේ වැඩක්. අපි ගැන විතරමයි හිතන්න ඕනේ කියලා. අනිත් පැත්තෙන් අර ත්‍රස්තවාදීන්ගේ ලොක්කා අල්තාෆ්ට කතා කරලා කියනවා මෝල් එකේ පණ පිටින් ඕනේ නම් එයාලට උමාර් ෆරූක් ඕනේ කියලා. උමාර් ෆරූක් තමයි වීර මුලදිම අල්ලගත ත්‍රස්තවාදී නායකයා. අල්තාෆ් කියනවා මොකෝ උමාර් ෆරූක් මන් දන්න විදිහට ඔය මෝල් එකේ මිනිස්සු 200ක් වගේ ඉන්නේ. එච්චර පොඩි ගණනකට උමාර් ෆරූක් දෙන්නේ කොහොමද? හරි ඒව මන් දන්නේ. ඒව තීරණය කරන්න උඩය මම නිකන් මෙතන අතකොළුවක් විතරයි. මන් තා විනාඩි 15කින් ගන්නම් කියනවා. අර ඇමතිත් බොරුවට කියන බෑ උමාර් ෆරූක් දෙන්න බෑ කියලා. මෙතනට අල්තාෆ්ගේ සහායකයා විත් කියනවා උදේ පොලිසියට මෝල් එක ගැන කියන්න කතා කරපු කෙනා ගැන විස්තර හම්බුණා කියලා. අපි දන්නවනේ ඉතින් ඒ වීර කියලා. ඊට පස්සේ පෙන්නනවා අල්තාෆ් මාදව් සෙන්ට කෝල් කරලා මොනවද කියනවා. මාදව් සෙන් ඔය හැකින් එහෙම කරන තැනකට කෝල් කරලා කියනවා මෝල් එකේ ජෑම තියෙනවා මට විශේෂ කෙනෙක්ට කෝල් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ සීන් එකෙන් පෙන්නනවා ජෑම තිබ්බත් වීරට කෝල් එකක් එනවා. වීරයක උස්සනවා කතා කරන්නේ අල්තාෆ් කියනවා හෙලෝ වීරාගවන් හිමවත් වීර ඉන්දියන් ජේම්ස් බෝන්ඩ් අපිට වගේ උදව් වුණ මේ මෝල් එක බේර ගන්න කියලා. වීර කියනවා මොනවා වුණත් මම මෙතන කෙල්ලෙක් ඉන්නේ. අනික ඔය එකට ඉඳලා තමන්ගේ වාසියටම වැඩ කරන ද්‍රෝහි වෙන උන් එක්ක මං ආයේ වැඩ කරන්නේ නැහැ කියලා ඒ කාලෙම හිතුවා කියලා. ඊට පස්සේ අල්තාෆ් කියනවා එතකොට ඔයා දන්නවද ත්‍රස්තවාදී කාවද ඉල්ලන්නේ කියලා. ඔයා අතින් ළමයෙකුත් මැරලා අල්ලගත්තු උමාර් ෆරූක් ඉල්ලන්නේ. ඔයා පීඩනයට පත් වුණේ ඒ නිසානේ. උන්ට උමාර් ෆරූක් ඕනේ. දැන් කරන්න ඕනේ ඔයාම හිතලා කරන්න කියලා අල්තාෆ් ෆෝන් එක තියෙනවා. ඊළඟ සීන් එකේ අල්තාෆ් ත්‍රස්තවාදීන්ගේ ලොක්කට කෝල් කරන් කියනවා මං ඉස්සෙල්ලා කිව්වාගේ ලොක්කොත් අහනවා 200ක් වගේ පොඩි ගානකට උමාර් ෆරූක් වගේ ලොකු කෙනෙක්ව දාන්න පුළුවන්ද කියලා. එතකොට ත්‍රස්තවාදීන්ගේ ලොක්කා කියනවා ඔයාක පොඩ්ඩක් අගමැතිට කියලා බලන්න. මොකද ඡන්දෙට තව මාස 2යි තියෙන්නේ. ඡන්දෙට මාස 2ක් තියලා 250ක් වගේ මිනිස්සු මැරුණොත් මුළු ඡන්දෙම උඩයට කුරු වෙනවා. ඒ නිසා මට තව විනාඩි 15කින් ගන්න කියලා ෆෝන් එක තියෙනවා. අල්තාෆුත් මේ ඡන්දයක් තියන් මුන් දෙන වදේ කියාගෙන යනවා. ඇමතිත් මෙතනට වෙලා මුකුත් නොදන්න ගාන්ට ඉන්නවා. දැන් වීරට අර ළමයා කෑ ගහන සද්ද අහන් ඉන්න බෑ වගේ. ඒත් ප්‍රීති ඒ වගේම බොස් කියනවා එහෙම එළියට යන්න එපා කියලා. එතකොට වීරාරයව මරන්න අපෝ මැරේජ්ගෙන් අහනවා මට අනින්න තමසේ පිහියක් තියන් හිටියා නේද ඒක දෙන්න කියලා. ඊට පස්සේ වීරේ පිහිය අරන් එයාලා හැංගිලා ඉන තැන පෝස්ට් එක ඉරාගෙන එළියට එනවා. වීරා දකින මෙතන ත්‍රස්තවාදී ගෑනු කෙනෙක්ට ළමයට ගහනවා. වීරේ ත්‍රස්තවාදියාට පේන්නේ නැති වෙන්න ඉතින් තිබ්බ පොරවුත් අරගෙන මාරම මාස් විදිහට ඉස්සරහට ඇවිත් අර ත්‍රස්තවාදියාගේ ඔළුව ගැලි වෙලා යන්න එකපාරක් ගහනවා. කොච්චරද කියනවා නම් ඒ බෙල්ල අල්තාෆ්ගේ ඇමති ඉන්න තැනට ගිහින් විසික් වෙලා එනවා. වීර මෝල් එකේ අර ත්‍රස්තවාදියා ගොළුව කැඩිච්ච වීදුරුවෙන් අල්තාෆ් දිහා ගැම්මට බලාගෙන ඉන්නවා. අල්තාෆ් දැන් ඇමතිට කියනවා දැක්ක නේද ත්‍රස්තවාදීන් ගොළු උඩින් එනවා. වීරට අපේ දිනවන chance එකක් තියෙනවා. ඔය අහනවා නම් අහන නැත්තම් මම මාදව් සේත් එක්ක කතා කරගන්නම් කියලා. වීර දැන් අර ළමයා එයාගේ අම්මවයි එයාලා හැංගිලා ඉන්න තැනට එක්කන් යනවා. දැන් වීරගේ ප්ලෑන් එක තමයි ත්‍රස්තවාදීන්ගෙන් එක්කෙනෙක් අල්ලගෙන මේ ත්‍රස්තවාදීන්ගේ ප්ලෑන් එක හොයාගෙන එයාලා කොච්චර ඉන්නවද කොයි වගේ ආයුධ තියාගෙන ඉන්න කියන එක දැනගන්න එක. ළඟ සීන් එකේ පෙන්නනවා මෝල් එකේ ත්‍රස්තවාදී කියාගේ ළමයාගේ ෆොටෝ එකක් දිහා බලාගෙන අඬාගෙන වගේ ඉන්නවා. එතනට රිමෝට් කන්ට්‍රෝල් සෙල්ලම් කාර් එකක් එනවා. ඉතින් මේ ත්‍රස්තවාදියා මේක පස්සෙන් යනවා. එතකොට අපේ වීර පිටිපස්සේ දැන් හැංගිලා මේ මිනිහව අල්ල ගන්නවා. ඊට පස්සේ මෙයාවත් හැංගිලින් එතනට අරන් යනවා. බලද්දි මේ ත්‍රස්තවාදියා හයිජැක් එකට ඇවිල්ලා තියෙන්නේ යාගේ පුතාගේ මොලේ සැත්කමක් කරන්න. ඒකට සල්ලි නැති හින්දා තමයි මේ මිනිස්සයා මේ හයිජැක් එකට සහභාගී වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අද තමයි එයාගේ පුතාගේ සැත්කම කරන්න වීර අල්තාෆ්ට කියලා එයාගේ පුතාට වීඩියෝ කෝල් එකක් කරන් දෙනවා. ඊට පස්සේ වීර ත්‍රස්තවාදියාගේ පුතාට කියනවා එයාගේ තාත්තව අනිවාර්යෙන්ම වෙනවා ඒක එයාගේ පොරොන්දුවක් කියලා. දැන් මේ ත්‍රස්තවාදියා වීරට ඕන විස්තර කියන්නත් කැමති වෙනවා.
දැන් වීර ත්‍රස්තවාදියෙක් වගේ ඇඳගෙන මෝල් එකේ මිනිස්සු ඉන්න තැනට යනවා. එතන ඉන්නේ වීරය තව ත්‍රස්තවාදියෙකුයි විතරයි. මේ දෙන්නේ එහාට මෙහාට ඇවිදින ගමන් ඉන්නේ. එතකොට අපේ වීර අර ත්‍රස්තවාදියාට පේන්නේ නැති වෙන්න පිහියක් අරගෙන මිනිස්සුන්ට ශබ්ද කරන්න එපා කියලා අර ත්‍රස්තවාදියාගේ බෙල්ල කපලා මරලා දානවා. ඊට පස්සේ වීරත් ගහලා වගේ බිම වැටෙනවා බොරුවට. එතනට තව ත්‍රස්තවාදියෙක් කියන්නේ ත්‍රස්තවාදියා මේක දැකලා ටිකක් බය වෙලා වීර හුස්ම ගන්නවාද කියලා බලනවා. එතකොට වීර හෙමිටයාගේ පිහිය අරගෙන ඒ ත්‍රස්තවාදියාගේ ඔළුවට පිහියෙන් කොටලා මරනවා. දැන් වීරයාගේ වෙස්මුණ ගලවලා ත්‍රස්තවාදී ඇඳුම් ටිකක් ගලවලා කියන මෙතන ඉන්න මිනිස්සුන්ට දැන් ඇවිල්ලා හයි මෙතන මොකක්ද උනේ කියලා. එතකොට ඔයාලා කියන්න කෙනෙක් ඇවිල්ලා මේ දෙන්නව මරලා දිව්වා කියලා. මාව එහෙම පාවලා දෙන්න එපා. මොකද මං ඔයාලා ගන්න විශ්වාස තියලා තමයි මේ ගේමට බැස්සේ කියලා. දැන් වීරත් දැන් අර මිනිස්සු ඉන්න තැනින් වාඩි වෙන්න යන්නේ. ඔයාලට මතක ඇති ඉස්සෙල්ලා වීරට සද්දේ දාපු ජැක් ඒ ජග්ගාවට ගිහින් තමයි වීර වාඩි වෙන්නේ. ඊට පස්සේ ත්‍රස්තවාදී ඇවිල්ලා අහනවා කවුද මේ කරේ කියලා. ඊට පස්සේ වීර අත උස්සලා කියනවා මම පෙන්නන්නම් කවුද කරේ කියලා. ඊට පස්සේ ත්‍රස්තවාදයෙන් වීරව ත්‍රස්තවාදී ලොක්කා ගාවට ගෙනියනවා. ඊට පස්සේ ත්‍රස්තවාදී ලොක්කා අහනවා ඇයි කියලා. වීර කියනවා නෑසේ ඔයාලගේ දෙන්නෙක්ව ප්‍රාණාපකාරයෙන් මරලා ගියා කියලා. ඊට පස්සේ ලොක්කා වීරට කියනවා හොඳ කොල්ලා ඌව පෙන්නන්න කියලා. ඊට පස්සේ වීර එතෙන් තියෙන සෑන්ඩ්විච් එක පෙන්නලා අහනවා මම මේක අත්තර කමන්නේ නැද්ද කියලා. ඒකට ත්‍රස්තවාදී ලොක්කා මුකුත් කියන්නේ නැහැ. ඊට පස්සේ වීර කියනවා එපාද එහෙනම් කමන්නේ නැහැ කියලා. ත්‍රස්තවාදී ලොක්කා ඊට පස්සේ අල්තාෆ්ට කෝල් එකක් ගන්නවා. මේ අතර වීරය ත්‍රස්තවාදී පරණ CCTVs බලනවා. එතකොට ත්‍රස්තවාදී කියනවා මට ඔබට සැකයක් එනවා මේ CCTV වල තමුසේ කොහෙවත් නැන්නේ කියලා. එතකොට වීර කියනවා උඹ දැන් දෙක හොයාගත්තේ කියලා. මේ අතර අල්තාෆ්ට ත්‍රස්තවාදී ලොක්කා කියනවා මම මීට කලිනුත් ෆිල්ම් හෝල් එකක් හයිජැක් කරා. මං හිතන්නේ මිනිස්සු 150ක් වගේ හිටියේ. රජේ මං කියන එක අහන්නේ නැතුව එයාලගේ මිනිස්සු හෝල් එකට එවුවා. අන්තිමට උනේ එයාලා පැරදිච්ච එකයි හෝල් එකේ මිනිස්සු 75ක් මැරිච්ච එකයි. දැන් ඔයාලත් එහෙම කරන්න යනවා නම් ඒකමයි වෙන්නේ කියලා අල්තාෆ් කියනවා මන් දන්නේ නැහැ ඔයා මොනවද කියන්නේ කියලා. ඒත් අපි එහෙම කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ ත්‍රස්තවාදී ලොක්කා ආයි හිටපු කාමරේට එද්දි ඒකේ හිටපු ඔක්කොම ත්‍රස්තවාදීන්ව මරලා උඩිලන් හැංගිලා වීර පැනලා අර ත්‍රස්තවාදී ලොක්කට ගහලා ඒ කාමරේට බෝම්බයක් දාලා දොර වහනවා. ඒ දොරේ වීදුරුවෙන් ත්‍රස්තවාදී නායකයාට පේන්න අර වීර ඉස්සෙල්ලෙල්ලපු සෑන්ඩ්විච් එකත් කාලා වීර එතනින් යනවා. ත්‍රස්තවාදී නායකයා ගිහින් එතන තිබ්බ ෆ්‍රිජ් එකක් ඇතුළට රින් ගල බෝම්බෙන් බේරෙනවා. ඊපස්සේ යනවා වීර මිනිස්සු ඉන්න තැනට. දැන් මේගොල්ලෝ හදන්නේ වහලා කවුළු වලින් මිනිස්සුන් යවලා බේරගන්න. මිනිස්සුක කවුළුවකින් යනවා. එතකොට වීර වෙන කවුළුවකින් යනවා. ඊට පස්සේ මෙතන ත්‍රස්තවාදීන් එනවා. දැන් කවුළු දෙකකින් ගිහිල්ලා වගේ තමයි මේ ත්‍රස්තවාදීන්ට පේන්නේ මිනිස්සු. ඒ නිසා ත්‍රස්තවාදී කණ්ඩායම් දෙකක් මේ කවුළු දිගේ යනවා. මේ අතර මෙතන ඉන්න මිනිස්සුන්ගෙන් ආච්චි කෙනෙක් කෑ ගහනවා මේක මේ ත්‍රස්තවාදී ලොක්කට වදයක් වෙලා ඒ ආච්චිව මරනවා. දැන් වීර ගිහපු කවුළුවෙන් ආපු ත්‍රස්තවාදීන් ඉන්නේ ෆුඩ් සිටි එකකට වගේ තැනකට. එතන මුළු බිමේම පෙට්‍රෝල් දාලා තියෙන්නේ. වීරක ලයිටරයක් දාලා පුපුරනවා. එතකොට ත්‍රස්තවාදී නායකයා හිතන්නේ අනිත් කවුළුවෙන් ගියාම ඇත්තෙත් උගලක් කියලා. ඒ හින්දා එතනට ගිහපු ටීම් එකට කියනවා එන්න උතන තියෙන උගලක් කියලා. ඒත් ඇත්තට මෙතන ප්‍රාණාපකාරයෝ ඉන්නේ. කොහොම හරි වීරගේ වැඩේ හරියනවා. ප්‍රාණාපකාරයෝ 40ක් විතර වීරට බේරගන්න හැකියාවක් ලැබෙනවා. දැන් මේ ත්‍රස්තවාදී ලොක්කගේ ඇමතිගේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න යන්නේ. ඉතින් ත්‍රස්තවාදීන් අර ඇමතිගේ දුවගේ නෝනගේ බෙල්ලට පිහිය තියලා වීඩියෝස් දානවා. දැන් ඉතින් රජයට කරන්නම දෙයක් නැහැ. ඒ නිසා උමාර් ෆරූක්ව නිදහස් කරන්න රජය හිතනවා. ඊට පස්සේ අල්තාෆ් වීරට කෝල් කරලා කියනවා වීර සමා වෙන්න. ආයෙත් අපි වලට ද්‍රෝහි වුණා. ඔයා මේ වැඩේ නවත්තන්න ඉතුරු ටික රජයෙන් කරනවා කියලා. ඒ වගේම ත්‍රස්තවාදී ඇමතිගේ නෝනවයි දුවයි මරනවා කියලා දැන් කරන්න දෙයක් නැහැ. උමාර් ෆාරූක් දැන් රජයෙන් දෙන්න තීරණය කරලා තින්නේ කියලා. එතකොට වීර කියනවා ත්‍රස්තවාදී ඇමතිගේ නෝනගේ දුවගේ බෙල්ලට පිහිය තිබ්බොත් උන් කීන්දේ අහනවාද? එතකොට දැන් මං ඒ දෙන්නගේ බෙල්ලට පිහිය තිබ්බොත් මං කීන්දේ අහනවානේ කියලා වීර ෆෝන් එක තියෙනවා. අල්තාෆුත් දැන් බය වෙලා ඉන්නේ. අනේ මන්ද මොනා හරි කරන්න යන්නේ මෙයා කියලා අල්තාෆ් කියනවා. එතකොට ඇමති කියනවා උට පාඩුවේ ඉන්න කියලා. ඇමති තර්ජනය කරා කියලා කියන්න කියලා. එතකොට අල්තාෆ් කියනවා සර් මෙයා දෙපාර්තමේන්තුවෙන් පඩිය ගනිද්දිත් අපි කිව්වේ වැහුවේ නැහැ. ඒ හින්දා දැන් අහයිද අනේක ඔයා තර්ජනය කරා කියලා කිව්වොත් ඔයාගේ දුවයි නෝනමයි මෙයාම මරලා ත්‍රස්තවාදියෝ කරා වගේ සෙට් කරයි කියලා. ඒ වගේ භයානක කෙනෙක් මෙයා කියලා අල්තාෆ් කියනවා. දැන් මෙයාලා උමාර් ෆරූක්ව නිදහස් කරන්න කැමති වෙලා ඉන්නේ. ඊට කලින් ඇමතිගේ දුවයි නෝනමයි ඉල්ලනවා. ඊට පස්සේ උමාර් ෆරූක්ව දෙන්නම් කියලා දැන් ඇමතිගේ දුවයි නෝනමයි දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඒ දෙන්න එළියට දාන දොර ළඟට මෙද්දි වීර කාර් එකකින් නැවෙත් ඒ දෙන්නව අල්ල ගන්නවා.
ඊට පස්සේ ත්‍රස්තවාදීන් ඉන්ටන්ට බෝම්බ දාලා අර කාර් එකේම නැගලා කාර් එක ලිෆ්ට් එකකට දාලා උඩ තට්ටුවට වීර යනවා. ඊට පස්සේ වීර අල්තාෆ්ට කෝල් කරලා කියනවා මං කින්දුවේ ඇමතිට ඇහෙන්න දාන්න කියලා. ඊට පස්සේ වීර කියනවා ඒයි මං කියන දේ හොඳට අහගන්න. උමාර් ෆාරූක් එළියට આવොත් තමුසේගේ නෝනාගේ දූගේ ඔලු දෙක තමයි එළියට එන්නේ. උමාර් ෆාරූක් එළියට આવොත් මෙහි ඉන්න අයට වඩා 100 ගුණයක් අයට මැරෙන්න වෙනවා කියන කොවත් දන්නවා මාත් දන්නවා. අනක තමුසේගේ දේශපාලන සෙල්ලම් මට සෙට් වෙන්නේ නැහැ. මොකද මම දේශපාලඥයෙක් නෙමෙයි මම සොල්දාදුවෙක් කියලා. ඇමතිගෙන අනේ අනේ ඔයා මොකොත් වැරදිලා තීරුම් අරන් එයාලට කරන්න එපා. තීරණ ගන්න මන් නෙවෙයි අගමැති. එයා තමයි උමාර් ෆාරූක් එළියට දාන්න කියලා තීරණය කළේ කියලා. එතකොට වීර මාස් විදිහට කියනවා අයියෝ එයා ඕන්දක් තීරණය කරගත්ත දෙන් ඒත් මම එකපාරක් තීරණය කරොත් මම මගේ කීමත් අහන්නේ නැහැ කියලා කාර් එක එහා පැත්තට උඩින් දානවා. මේ ඩයලොග් එක විජේගේ 2007 අපු පෝක්කිරි ෆිල්ම් එකේ ඩයලොග් එකක්. ඉතින් මේ ඩයලොග් එක විජේ කියද්දී නම් විජේ ෆෑන්ස්ලට සුපිරියක්ම වුණා. දැන් අර බේරුණ ප්‍රාණාපකාරයෝ ටිකත් වීර හැංගිරින තැනට එනවා. ඊට පස්සේ වීර මයික් එකකින් මෝල් එකේ ඉන්න අයට එළියේ ඉන්න අයට ඇහෙන්න කියනවා ඉන්දියාව උමාර් ෆාරූක්ව නිදහස් කරොත් මගේ රට බංගලාදේශයට ලොකු අවදානමක් තියෙනවා. මොකද මේට කල්ලොත් උමාර් ෆාරූක් බංගලාදේශයට බෝම්බ ගහලා තියෙනවා. ඒ නිසා උමාර් ෆාරූක්ව නිදහස් කරොත් මන් ළඟ ඉන්න 105 දෙනාව මරනවා බංගලාදේශයට ජය කියලා. මෙහෙම වීර කියන්නේ එතකොට ත්‍රස්තවාදී නායකයා හිතන්නේ ඉන්දියාවයි නෙවෙයි වීරව දාලා තියෙන්නේ බංගලාදේශයයි කියලා. එතකොට වීරට මේ වැඩේ කරගන්න ලේසි වෙන හින්දා දැන් ඇමතික දුවහනවා වීරගෙන් ඔයා ඇත්තටම බංගලාදේශද කියලා. වීර කියනවා මම ඇත්තම ඉන්දියානුවෙක් කියලා. දැන් අල්තාෆ් ත්‍රස්තවාදීන්ගේ ලොක්කට කෝල් කරලා කියනවා බලන්නකෝ දැන් වෙන කෙනෙක් කියනවානේ උමාර් ෆාරූක්ව දෙන්න එපා කියලා. අපිට කරන්න පුළුවන් එක දෙයයි ඔයාට උමාර් ෆාරූක් ඕනනම් මෝල් එක හරියට හයිජැක් කරලා මට කෝල් එකක් දෙන්න කියලා ෆෝන් එක කට් කරනවා. දැන් ඇමතිත් අහනවා වීර ඇත්තටම බංගලාදේශිද කියලා. අල්තාෆ් කියනවා නෑ ඕවා ත්‍රස්තවාදීන්ට දාන්න ඇමවල් කියලා. ඇමති දැන් අහනවා ත්‍රස්තවාදීව දැනගත්තොත් අපිටම තමයි ප්‍රශ්නේ කියලා. අල්තාෆ් කියනවා එයාලට දැනගන්න බෑ මොකද වීර වැඩ කරද්දිත් ගොඩක් බංගලාදේශේ ඉඳලා තියෙනවා. ඒ නිසා එයාලට හොයාගන්න chance එකක් නෑ කියලා. දැන් ඇමති තරහ ගිහින් එතනින් යනවා. දැන් නම් අල්තාෆ්ට ඇමති ගැන සැකේ තවත් වැඩි වෙනවා. වීර දැන් ලෑස්ති වෙන ඊළඟට කරන්න ඕන දෙයට එතකොට ප්‍රීතිය අර ඇමතිගේ දුවයි දෙන්නම ඇවිත් වීරට වතුර බෝතල් දෙකක් දෙනවා. ඒත් අර ඇමතිගේ දුව කියනවා සර් මේක ඉලෙක්ට්‍රෝයි ලයිමුවේ තියෙනවා කියලා. ඒකෙන් නැඟට ශක්තියක් එනවා කියලා. එතකොට වීර විද්‍යාත්මකව හරි කියලා ඒක ගන්නවා. දැන් ප්‍රීතියට තරහකින් එතනින් යනවා. මේ ත්‍රස්තවාදීන් දැන් වීරව මරන්න හදන්නේ. වීරත් ලෑස්ති පිට ඉන්නේ. දැන් වීර ඉන්න තැනට මේ ත්‍රස්තවාදීන් ඇවිත් වීරට වෙඩි තියෙනවා. මෙහෙම වෙඩි තියද්දිම වීරගේ ඉස්සරහට අර මැරියෝ දෙන්න ඇවිත් දොරවල් දෙකක් ගාල්ස් විදිහට තියෙනවා. දැන් අර ත්‍රස්තවාදීන්ගේ තුවාක්කුවල බුලට් ඉවර වෙනවා. ඒ වගේ දාන්න වෙලා යනවා. ඒ වෙලාව ඇතුලේ වීර එයාට මාස් විදිහට වෙඩි තියෙනවා. ත්‍රස්තවාදීන් විසික් වෙලා යනවා. මෙහෙම කීප වතාවක්ම වෙඩි හුවමාරු යනවා. අපේ ත්‍රස්තවාදීන්ට වීර දෙනවා ආයේ නෑ ඇටි හැලෙන්නම. මෙහෙම ඔක්කොම අයට කුඩු වෙන්නම දීලා මේ ත්‍රස්තවාදීන් අල්ලගෙන හැංගිරින්න දැන්ට ගිහින් ත්‍රස්තවාදීන්ව බැඳලා තියෙනවා. මෙතනදී ආයර ඇමතිගේ දුවයි ප්‍රීතිය අතර පොඩි වලියක් යනවා. දැන් ත්‍රස්තවාදී ලොක්කවිරට කතා කරලා කියනවා මන් දන්නවා මම මේ මෙහෙම අසාර්ථක කරගත්තා මේක සුපරි විදිහට කරා. මන් දැන් ආයේ මගේ රටට යනවා මගේ සහෝදර උමාර් ෆාරූක් නැතුව. ඒත් මට මගේ මිනිස්සු 6 දෙනා ඕනේ. ඒ වෙනුවෙන් මං සිවිල් වැසියෝ 30ක් දෙන්නම් කියනවා. වීර කියනවා නෑ මට සිවිල් වැසියෝ ඔක්කොම ඕනේ කියලා. එතකොට ලොක්කා කියනවා ඔයත් දන්නවනේ ඒක කරන්න බෑ. මම ඒක කරොත් මට මෙහෙන් යන්න වෙන්නේ නෑ කියලා. ඊට පස්සේ වීරත් අර ඩීල් එකට කැමති වෙනවා. දැන් ත්‍රස්තවාදී ලොක්කා අල්තාෆ්ටත් කියනවා එයාලා මෙහෙන් යනවා. ඒත් මෙහෙන් යන්න යාට ජෙට් එකකුයි බස් 4කුයි ඕනේ. ඒව ඉක්මනට දෙන්න කියලා දැන් අර සිවිල් වැසියන් 30 දෙනා එක්ක මේ ත්‍රස්තවාදී නායකත්වයාගේ වෙස්මෝන ගලවල සාමාන්‍ය කෙනෙක් විදිහට වීර ඉන්න තැනට යනවා. මෙතෙන්දී මේ ත්‍රස්තවාදී නායකයා වීරගේ බොස්ව රවට්ටලා වීර ඇත්තටම ඉන්දියාව කෙනෙක් කියන එක දැනගන්නවා. ඒ වගේ මෙච්චර වෙලා කරපු වීරගේ ප්ලෑන් උත් ඔක්කොම කියනවා. ඒ විතරක් නෙමෙයි වීරට අර උදව් කරපු ත්‍රස්තවාදී ඉන්නවනේ. ඒ ත්‍රස්තවාදීයවත් මේ ත්‍රස්තවාදී නායකයා දකිනවා. වීරගේ බොස් බාත්රූම් එකට යනවා. ඒක ප්‍රයෝජනෙට අරන් මේ ත්‍රස්තවාදී නායකයා කවුළු දිගේ ආයේ මෝල් එකට යනවා. එතකොට වීරගේ බොස් එතනට එනවා. ඊට පස්සේ වීරත් එනවා. වීරට තේරෙනවා මේ ඇවිල්ලා තියෙන ත්‍රස්තවාදී නායකයා කියලා. දැන් නායකයා අර වීරට උදව් කරන කෙනාව අල්ලගෙන යාගේ පවුලේ අයව මරන්න යන්නේ ත්‍රස්තවාදී නායකයා අහනවා. දැන් ඔබ කවුද බේරගන්න එන්නේ කියලා. එතකොට වීර ඇවිත් කියනවා ඔය පවුල අතරින් එහෙම කරොත් මං තමසට යටත් වෙලා මග ළඟින් ප්‍රාණාපකාරයන්ව දෙනවා කියලා. දැන් ත්‍රස්තවාදී නායකයාත් ඒකට එකඟ වෙලා අර මිනිස්සයාගේ පවුල් අතාරිනවා.
දැන් වීරයි ප්‍රීතේ වීරගේ බොසුයි මැරයෝ දෙන්නයි ප්‍රීතගේ එක්ස් බෝයිෆ්‍රෙන්ඩුයි ඇවිල්ලා යටත් වෙනවා. මේ අතර ත්‍රස්තවාදී නායකයා අල්තාෆ්ට කියනවා වීර ඉන්දියාව කෙනෙක් කියලා එයාලා දැනගත්තත් දැන් වීර එයා ළඟ ඉන්නේ උමාර් ෆරුක්ව නිදහස් කරන්න කියලා. මේ අතර ඇමති මාධ්‍යයට කතා කරලා කියනවා මම යනවා මෝල් එකේ ඉන්න අය බේර ගන්න මෝල් එකට කියලා. තාෆ්ලව්වාර ත්‍රස්තවාදී නායකයාට බැල්ලා ඇමතියා මෝල් එකට යනවා. දැන් වීරව මෝල් එකේ පොට්ටුවක ගැට ගහලා වීරට ගහනවා. ත්‍රස්තවාදියෙක් ඉතින් දැන් මිනිසුන්ට කෑ ගහනවා බලනවා අපිට විරුද්ධව යන අයට මේක තමයි වෙන්නේ කිය. මේ අතර ඇමතිගේ දුව එයාගේ අම්මයි කන්නාඩි කෑල්ලක් අරන් චුයින්ගම් කෑල්ලක් අලවලා වීරගේ පැත්තට යවනවා. වීර එක සපත්තුවේ ගාවගෙන වීදුරු අරන් එයාගේ අත බැඳලා තියෙන කඹේ කපන්න ගන්නවා. දැන් අර ත්‍රස්තවාදී ඇවිත් වීරව මරන්න යද්දි වීර ජැක් දිහා බලනවා. ඒක ත්‍රස්තවාදියා දැකලා ඒ ඇයි කියලා කියනවා. දැන් අර ත්‍රස්තවාදියාට ඇහෙන්න වීර බොරුවට කියනවා රෙඩ් බොක්ස් කියලා. එතකොට ත්‍රස්තවාදියා ටිකක් කලබල වෙලා වගේ අහනවා මොකක්ද රෙඩ් බොක්ස් කියන්නේ කියලා. දැන් ওই රෙඩ් බොක්ස් එකේ කතන්දරේ නිසා ත්‍රස්තවාදියාගේ අවධානය යනවා කොහොම හරි මෙයා දකිනවා වීර බේරෙන්න යන්න කියලා. එතකොටම වීර මේ ත්‍රස්තවාදයට කකුලෙන් ගහලා කකුලෙන් පිහියල්ලා ත්‍රස්තවාදියාව මරලා අද්දක ලිහාගෙන තව ත්‍රස්තවාදියෙක්වත් මරනවා. සීන් එකේ පෙන්නනවා ඉන්දියන් රජු උමාර් ෆරුක්ව නිදහස් කරලා පාකිස්තාන් දේශීයමාව ළඟට යනවා. දැන් මෙතන ත්‍රස්තවාදී වෙනවා වීර හැංගිලේ ඉඳන් රෝද සපත්තු දෙකක් දාගෙන ඇවිත් ත්‍රස්තවාදීන් ඔක්කොටම ගහනවා. දැන් ඇමති ඉන්නේ ත්‍රස්තවාදී නායකයා එක්ක. ත්‍රස්තවාදී නායකයා හදන්නේ දැන් ප්‍රාණාපකාරයෝ ටික නිදහස් කරනවා වගේ පෙන්නලා ඒ අය මරන්න. දැන් ප්‍රාණාපකාරයෝ ටික මෝල් එකේ දොර ගාව ඉන්නේ. වීරට ත්‍රස්තවාදී නායකගේ ප්ලෑන් එක තේරෙනවා. වීර කලින් ජැක්ට දුන්නා වීර එක කතා කරන්න පුළුවන් වෙන උපකරණයක්. දැන් වීර ජැක්ට කියනවා සද්දයක් ඒක ආවම ප්‍රාණාපකාරයෝ එක්ක දුවන්න කියලා. පාරනම් ප්‍රාණාපකාරයන්ට වෙඩි දෙන්න හිටපු වෙඩික්කාරයෝම බිමට වැටෙනවා බෝම්බෙකින්. එතන ඉන්න අර මැරයෝ දෙන්න ඒ දෙන්න මේ ත්‍රස්තවාදීන්ට වෙඩි තියනවා. ඒකම ප්‍රාණාපකාරයෝ බේරෙනවා. උමාර් ෆරුක් දැන් පාකිස්තානට වෙත් බේරුණා. දැන් ඔක්කොම ප්‍රාණාපකාරයෝ බේරුණා. ඒත් මේ ත්‍රස්තවාදී ලොක්ක මෝල් එකේ ඉඳන් මීටර් 500ක් දුරක් වෙනකම් බෝම්බ හයි කරලා තින්නේ. දැන් ඒක පුපුරවන්න යන්නේ ඇමතිත් එකට විරුද්ධ වෙනවා. ඒත් ලොක්ක මේ බෝම්බ වලට අදාළ බටන් එක ඔබන්න යද්දි මෙයාගේ අතට වෙඩි පාරක් වදිනවා. බලද්දි මාස් විදිහට අපේ වීර ඉන්නවා. ත්‍රස්තවාදී නායකයා එකපාරම පිහියක් අරගෙන වීරට එවනවා. වීර ඒකෙනුත් බේරනවා. කොහොම හරි මේ වීර ත්‍රස්තවාදී නායකයාට වෙඩි තියලා මරලා දානවා. වීරට අහුවෙනවා මේ ඇමතිගේ හොරෙත්. ඊට පස්සේ පෙන්වන්නේ ඊළඟ දවසේ නිවුස් වලට කියනවා ඇමතිගේ හයිජැක් එකට සම්බන්ධයක් තියෙනවා කියලා ඔප්පුණා කියලා. ඒත් මේ ත්‍රස්තවාදීක තනියම සටන් කරලා දෙනපු වීර රාඝවන් මේ හයිජැක් එකෙන් පස්සේ එයාට සම්බන්ධ කිසිම තොරතුරක් හම්බ වෙලා නැහැ කියලා. දැන් පෙන්වන්නේ මේ සීන් එකෙන් මාසයකට පස්සේ වෙන සීන් එක. උමාර් ෆරුක් කියන දන පෙන්වන්නේ දැන් උමාර් ෆරුක් ටෝනියාගේ මල්ලිව මැරුව වීරගෙන් පලි ගන්න. එතකොට උමාර් ෆරුක්ට කෝල් එකක් ඇවිත් කියනවා වීර ඉන්නේ උමාර් ෆරුක් ඉන්න පළාතමයි කියලා. උමාර් ෆරුක් කියනවා එයාගේ සගය වෙන කෙනාට වීරව මරලා ගෙන කෙනාට කෝටි 10ක තෑග්ගක් දෙනවා කියලා. දැන් මේ සගය වගේ කෙනා මේ ගිහින් මිනිස්සුන්ට කියන. එතකොට එක්කෙනෙක් කියනවා අනේ මම මෙයාව දන්නවානේ මං තමයි මෙයාව ගිහි මාසෙන් පුහුණු කරේ කියලා. එතකොට සගය වගේ කෙනා ගොළුට වෙඩි පාරක් ඇවිත් එයා මැරෙනවා. දැන් උමාර් ෆරුක් ඉන්න මුළු තැනම බෝම්බ පුපුරන්න පටන් ගන්නවා. උමාර් ෆරුක් හදිසියකට පිට වෙන බින්ගුහයෙන් පැනලා යන්න හදන්නේ. එතන දිගටම යද්දි වීර ඉස්සරහ එනවා මාස් විදිහට. එතන ඉන්න ඔක්කොම අය මරලා උමාර් ෆරුක්ව අල්ලගෙන උමාර් ෆරුක්ගේ ඇඟේම බෝම්බ හයි කරලා උමාර්ගේ මිනිස්සුන්ගෙනුත් බේරිලා ජෙට් එක ගනගලා යනවා. එතකොට දැන් පාකිස්තාන ආමි බේසෙන් කියනවා ඉන්දියාව කෙනෙක් පාකිස්තානටම වෙල්ලා උමාර් ෆරුක් අල්ලන් ගියා කිව්වොත් පාකිස්තානට මාර ලැජ්ජා වෙන්නේ. ඒ හින්දා වීරව නවත්තන්න ජෙට් යවන්න කියලා. වීර දැන් අල්තාෆ්ට කෝල් කරලා කියනවා මම උමාර් ෆරුක් අල්ලගත්තා මට ගුවන් සහාය ඕන කියලා. එතකොට අල්තාෆ් කියනවා ඔය ඔහම තනි තීරණ ගත්තාම අපිට ගුවන් සහාය දෙන්න බෑ. අනික ඔය ඔහම ජෙට් එකක් පාකිස්තානට අරන් ගිහපෙකින් යුද්ධයක් වුණත් ඇති වෙන්න පුළුවන් කියලා. එතකොට වීර කියනවා ඒව මන් දන්නේ නෑ. ඒත් තව මාසෙකින් ඡන්ද දෙනවා. ඔයාලගේ රජේ බ්ලැක්මේල් කරලා ගෙඩිච්ච ත්‍රස්තවාදියා වායි මාසයක් ඇතුළත ගෙනාවා කියලා හිට ලෝකෙ පුරාම පැතිරලා ගියොත් ආයි මේ රජයෙන් පත් වෙන්න ඉඩක් තියෙනවා නේද? ඒ හින්දා අගමැතිගෙන් අහන්න කියලා. පස්ස අගමැතිගෙන් ඇහුවට පස්සේ අගමැති කැමති වෙනවා වීරට ගුවන් සහාය දෙන්න. ඊට පස්සේ රජයෙන් ගුවන් සහාය හම්බ වෙනවා. ඊට පස්සේ වීර කොහොම හරි මේ පාකිස්තාන හමුදාවෙන් බේරනවා. දැන් එතකොට අල්තාෆ් වීරට කියනවා ඔයාත් මාර භයානක කෙනෙක් තමයි. අන්තිමටවත් ඡන්දෙ තියාගෙන අපිවම හිර කරන්න කියලා. වීර කියන වෙන මොනවා කරන්නද උඹලා බය ඡන්දෙට විතරනේ අපේම රටට ඇතුළට ඇවිල්ලා අපේම මෝල් එකක් හයිජැක් කරලා උමාර් ෆරුක් අරන් යන්න විකාර. මන් එදාම තීරණය කරා උමාර් ෆරුක් අතාරින්නේ නැහැ කියලා.
එතකොට ඔයාම දන්නවානේ මම එකපාරක් තීරණය කරොත් මගේ කී මමවත් අහන්නේ නැහැ කියලා. ඉතින් මේ විදිහට 2022 බීස් ෆිල්ම් එක ඉවර වෙනවා. අන්තිමට ජොලියෝ ජිම්කානා කියන සින්දුවත් පෙන්නනවා. ඉතින් බීස් මූවී එක ගැන ඔයාලගේ අදහස් මොනවාද? පහලින් කමෙන්ට් එකක් කරන්න. අද වීඩියෝ එක හොඳ නම් අපේ සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉස්සරහට මේ වගේ තව සුපිරි ෆිල්ම් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ආයෙ හම්බ වෙනකන් එන්ට සමු ගන්නවා.